හරි පුතේ ආයිබෝවන් හැමෝටම. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. හරි. හොඳයි පුතේ අද වෙනද වගේම ගණන් පාඩමට. ඔව්. අද අපි මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන 3-2 පත්‍රය නේද පුතේ? 3-2 නේද? ඔව් සර්. සර් 3-2 තමයි. අන්න හරි. දැන් අපි ඊට කලින් මම ඔයාලට පරිසරය පොළව හා අහස කියන තේමාවට මුල් වෙච්චි ප්‍රශ්න ටිකක් ඔයාලට මම දෙනවා. ඒ ප්‍රශ්න ටික පුතාලා මේක බලාගෙන හරිද? මේ පුතාලගේ දැන් ප්‍රශ්න ලියන්න ඕනේ නෑ. මම දැන් මේකේ ඔයාලට පෙන්නනවා. ප්‍රශ්නෙට උත්තරේ පමණක් උත්තරයට අදාළ අංකය පමණක් සටහන් කරගන්න කඩදාසියක. ඒකට සුදුසු කොලයක් තෝරගන්න. පන්ති වල ඉන්න පුතාලට පුළුවන් ඕනනම් පරිසරයේ පොතේ අද දිනේ දාලා ඒ අංක ටික ලියන්න. අනිත් අය කොලයක් පාවිච්චි කරාට කමක් නැහැ. හරි කඩදාසියක් හොයාගන්න. පොළව හා අහස තේමාව පුතාලට පේනවද බලන්න ස්ක්‍රීන් එකේ පොළව හා අහස කියලා? පේනවා සර්. ඔව් සර් පේනවා. මෙන්න පළවෙනි ප්‍රශ්නය. හරි. පිළිතුරු සටහන් කරගන්න. හරි දැන් ඇති කාලය මොකක් හරි පිළිතුරක් පුතාලා සටහන් කරන්න ඕනේ නිකන් ලියන්න බෑ. දැන් බලන්න ශ්‍රී ලංකාව පිහිට ඇත්තේ ඉන්දියාවට. අපි දන්නවා ඉන්දියාව තියෙන්නේ අපට උඩින්. එතකොට අපේ රටේ ඉඳන් බලනකොට ඉන්දියාව තියෙන පුතේ අපේ යාපනයේ පැත්තෙන්. එතකොට උතුරු දිශාවෙන්. එහෙනම් පිළිතුර උතුරෙන් අපේ රටට උතුරෙන් තමයි ඉන්දියාව තියෙන්නේ. ශ්‍රී ලංකාව පිහිට ඇත්තේ ඉන්දියාවෙන් බලනකොට ඉන්දියාව එතකොට අපේ යාපනයේ පැත්තෙන් තියෙන. ඒතකොට උතුරු පැත්තෙන් ඒ පැත්තෙන් නම් බලනකොට ඉන්දියාවෙන් ඉඳන් අපි බැලුවොත් එහෙම ඉන්දියාවට පහළින් තියෙනවා. එතකොට කියන්නේ දකුණු දිශාවෙන්. එතකොට දකුණු දිශාව. එහෙනම් දකුණින් කියන පිළිතුර තියනවාද බලන්න. හරිද පුතේ? ඔව් සර් තියෙනවා. හොඳයි. හරි දාගන්න. හරි. ඊට පස්සේ ඔව් අංක 2 දාන්න. ශ්‍රී ලංකාවට බස්නාහිරින් පිහිටි රටකි. ඔයගොල්ලෝ කියවන්න පිළිතුරු ලකුණු කරන්න පිළිතුර. සර් මන් දැන් ජොයින් දුන්නේ මොකද්ද කරන්නේ?
පුතා මේ ප්‍රශ්නවලට පිළිතුරු සටහන් කරන්න ඔයා වෙනම කඩදාසියක හරි ඔයා පන්තියේ පොත වුණත් කමක් නැහැ පරිසරයේ කොටසේ එක මේ පළවෙනි ප්‍රශ්නේ දැන් අපි සාකච්ඡා කරලා ඉවරයි. දැන් ඔයා දෙකේ ඉඳන්වත් ලියන්න. එක කියලා ලියන්න. ඊට පස්සේ දෙක කියලා ලියන්න. ලියලා මේකට අදාළ උත්තරේ ඉක්මනින් ලියන්න. උත්තරේ අංකෙ ලිව්වහම ඇති. හරි. ශ්‍රී ලංකාවට බස්නාහිරින් අපි සාපේක්ෂ පිහිටීම ගැන කතා කරනකොට ශ්‍රී ලංකාවට උතුරින් ඉන්දියාවද දකුණින් අපි මොකද්ද කියලා ඔයගොල්ලන්ට කතා කරලා තියෙනවා. ඉන්දියන් සාගරය නේද? එහෙනම් නැගෙනහිරින් මොනවද කියලා තියෙනවා. බස්නාහිරින් මොනවද කියලා තියෙනවා. ඉතින් ඒ අනුව මතක් කරගන්න බස්නාහිරින් තියෙන්නේ මොනවද පුතේ? මැලේසියාව, සිංගප්පූරුව, ඊජිප්තුව. මොකක් වගේද වෙන්නේ නැත්තේ? අපි ඉගෙන ගත්තේ බටහිර රට මේ අප්‍රිකානු රටවල් කියලා. අප්‍රිකානු රටවල්. ඒතකොට ඊජිප්තුව තියෙන්නේ අප්‍රිකාවට අයිති එකක්. එතකොට ඊජිප්තුව තමයි ඒකට උත්තරේ. හරි. තුන්වෙනි ප්‍රශ්නය ලියන්න පිළිතුර. රයිට් කාලය ඇතිනේ ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටා ඇති රාජ්‍යයකි. මම අර ඉස්සරලා වැඩි ගැන කතා කරේ නැත්තේ මේ ප්‍රශ්නේ තියෙන නිසා. දැන් පුතේ අපි දන්නවා ශ්‍රී ලංකාවට නැගෙනහිර පැත්තෙන් නැගෙනහිර දිශාවෙන් මොකද මැලේසියාව තායිලන්තය වගේ රටවල් පිහිටලා තියෙනවා කියලායි අපි සාපේක්ෂ පිහිටීම කතා කරේ. එතකොට පුතාලට හිතා ගන්න පුළුවන් උත්තරේ මැලේසියාව. හතරවෙනි ප්‍රශ්නෙට. ඔව්. සර් ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? කියන්න පුතේ. සර් රුසියාව අයිති වෙන්නේ මොන මහද්වීපයටද? කියන්නේ මේ මහද්වීප වලින්ද? ඔව් සර්. දැන් ආසියා දැන් පුතේ ආසියාව තියෙනවානේ. එතකොට ඒ කලාපේ තමයි පිහිටලා තියෙන්නේ. එතකොට මම දැන් ඔයාට සිතියමකින් පෙන්නන්න. ඒක ඊළඟට මම පුතේ පැහැදිලිව සිතියමත් එක්ක පෙන්නන්න මේ ටික ගිහිල්ලා හමු ඈ. හා සර්. හරි. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ මෙන්න හරිද? සර් තව ටිකක් කාලය දෙනවා. ටික වෙලාවක් දෙනවද? හරි ගන්න. හරිද දැන්? හරි සර්. හරි. දැන් පුතේ ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ උත්තරාර්ධ ගෝලය කියන්නේ අපේ මේ ලෝක ගෝලය අපි ලෝකය ගැන රටවල් ගැන ඉගෙන ගන්න ලෝක ගෝලය අපි කොටස් කීපයකට බෙදලා තියෙනවා. ඔය ඒකෙන් උඩ කොටස අපි කියනවා උත්තරාර්ධ ගෝලය, පහළ කොටසට කියනවා දක්ෂිණාර්ධ ගෝලය, මැද යන රේඛාවක් තියෙනවා ලෝක ගෝලයේ. ඒක මේ පොළවේ කවුරුත් ගහලා නැහැ. අපි අධ්‍යයනීය පහසුව සඳහා මේක වෙන් කරගෙන තියෙන්නේ. ඒකට කියනවා සමකය කියලා. එතකොට මේ මධ්‍ය හරියේ දැන් අපි ගත්තොත් ලෝක ගෝලයේ මැද හරියෙන් තියෙන රේඛාව තමයි ඔය සමකය කියලා කියන්නේ. එතකොට අපේ රට සමකයට ආසන්න රටක්. එහෙනම් ඔන්න එතකොට ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ එහෙනම් මොකද්ද? පුතාලට තේරෙනවා දැන් උත්තරේ සමකයට දකුණින්. සමකයට දකුණින්. ඔව්. අපි ඊළඟ ප්‍රශ්න. සමකයට දකුණින්. ඔව් පුතේ. සර් හතරවෙනි එකට උත්තරේ කීයද?
හතරවෙනි එකට 3. උත්තරාර්ථ සර් කියන්නේ ඔව් කියන්න. සර් උත්තරාර්ථ ගෝලයේ දක්ෂිණාර්ථ ගෝලයේ තියෙන ශීත රටවල් නේද? ඔව්. මම ඒක පුතේ සිටියමක් එක්ක මම පැහැදිලි කරන්නම් පස්සේ අපි දැනට මෙහෙම යමු ප්‍රශ්න නේද? හරි සර්. ඔව්. ඒ අර සීතල වෙන්න හේතුව සූර්යාලෝකය හරියට වදින්නේ නැති නිසා ඒක අපි බලමු. හරි. පස්වෙනි ප්‍රශ්නය. හරිද? හරි සර්. ශ්‍රී ලංකාව පිහිටා ඇති සාගරය වන්නේ කියලා අහන්නේ. ශ්‍රී ලංකාව පිහිටලා තියෙන සාගරය. අපි දන්නවා පුතේ ශ්‍රී ලංකාව වටේටම තියෙන්නේ ඉන්දියන් සාගරය. එහෙනම් අපි කියනවා ඉන්දියන් සාගරය කියලා. ඉන්දියන් සාගරය. සර් ඔව් පුතේ. සර් ශාන්තකර සාගරය කියලා එකක් තියෙනවද? ඔව් තියෙනවා පුතේ. ඒක අපි දැන් එහෙම හඳුන්වනවා. එතන ගොඩාක් ඔයාලට අපි මේ විස්තර සහිතව ඕන වෙන්නේ නෑ ඒවා. ඔයාලට මෙතන ඉන්දියන් සාගරය තමයි ඕන වෙන්නේ. දැන් අනිත් පිළිතුරු දාලා තියෙන්නේ ඔයාලට මේ පිළිතුර දෙන්න ඕන නිසා. ඒක ශාන්තිකර ඇට්ලාන්ටික් පැසිෆික් කිගේ සාගර ගැන අපි කතා කරන්නේ නෑ පුතාලට. එහෙම ඒවා තියෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ ශ්‍රී ලංකාව වටේ තියෙන ඉන්දියන් සාගරය කියලා. එතකොට අර ටික ගැන ඉගෙන ගන්න නැහැ. තියෙන්නේ අපිට ඉන්දියන් සාගරය කියන එක විතරයි. ඒතර ඒ නිසා අරවා ගැන හොයන්න යන්න එපා. තේරුණා නේද කියන එක? ඔව්. ඔව් සර් තේරුණා. ඒවා ඔයාලට දැනට එහෙම නැහැ. අපි ඉන්දියන් සාගරය කියන එක ඉගෙන ගන්න ඕනේ. අර දෙක ගැන එච්චර හිතන්න එපා. ශ්‍රී ලංකාවේ උසින් වැඩිම ප්‍රදේශය කියන 6 වෙනි ප්‍රශ්නේ ලකුණු කරගන්න පිළිතුර. හරි නේද පුතේ බලන්න උත්තරේ බලමුද right ඔයගොල්ලෝගේ උත්තරේ කියන්න බලන්න හරි සර්. 3. වෙන උත්තරේ. ශ්‍රී ලංකාවේ උසින් වැඩිම ප්‍රදේශය හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ ඔව් උසින් වැඩිම මධ්‍යම කඳුකරය. ඔව් අපි මතකද අපි ඉගෙන ගත්තා ශ්‍රී ලංකාවේ භූවිෂමතාව කියලා මේ භූවිෂමතාව ගැන කතා කරනකොට අපේ රටේ මුහුදු මට්ටම ඒ කියන්නේ ඔව් අපි වෙරළයිනට ගියාපුවාම මුහුදු රළ වදින සීමාව මුහුදු වෙරළ බඩ තීරය අපි උස බිඳුව ලෙස සලකනවා මුහුදු වෙරළ. එතන ඉඳන් රට ඇතුළට එනකොට පුතේ යම් ප්‍රමාණයකට ටික ටික ක්‍රමානුකූලව තමයි උස වැඩි වෙන්නේ. ඒ බිඳුව මුහුදු වෙරළ සලකපුවාම අභ්‍යන්තරයට එනකොට මීටර 30ක් වෙනකන් කොටස බිඳුවේ සිට 30ක් වෙනකන් කොටස අපි හඳුන්වන්නේ වෙරළ බඩ තැන්න කියලා. නැත්නම් වෙරළ බඩ තැනිතලාව කියනවා. ඒ මීටර 30 සීමාව පහු කරගෙන නැවත රට ඇතුළට එනකොට 30යි 300යි උස. ඒ කියන්නේ මීටර 30 ඉඳන් 300 වෙනකන් උස රට එතකොට එන්න උඩට ඉස්සෙනවා කියන එකේ අදහස. ඒ ඉස්සෙන කොටස 300 වෙනකන් සීමාව අයිති වෙන්නේ පුතේ අභ්‍යන්තර තැනිතලාව. ඒකට කියනවා අඩ තැන්න කියලා. එහෙනම් අභ්‍යන්තර තැනිතලාව අඩ තැන්න මේ දෙකම එකයි. ඊට පස්සේ පුතේ අඩ තැන්න පසු කරගෙන රට තවත් ඉහළට ඇදෙනවා. ඒ කියන්නේ අර අපේ භූමියේ පිහිටීමේ ස්වභාවය. එතකොට ඔයාලා දන්නවා තවදුරටත් මීටර 300ට වඩා ඉහළට ඇදෙනකොට ඒ ප්‍රදේශ තමයි අපි මධ්‍යම කඳුකරය කියලා හඳුන්වන්නේ. එහෙනම් මධ්‍යම කඳුකරය කියන්නේ මීටර 300ට වඩා උස ප්‍රදේශ. ඒ මීටර 300 කියන්නේ මුහුදු මට්ටමේ සිට මුහුද මට්ටම මීටර බිඳුව ලෙස සලකනවා. අපි මුහුදේ ඉඳන් ටේප් එකක් ඇල්ලුවොත් අල්ලගෙන හිටියොත් ඒක මේ මුහුද මට්ටමේ උස මැන්නහම එතන බිඳුව ලෙස සලකනවා.
තව ටිකක් රට උසට එනකොට ඔක පැතිකඩක් කෑල්ලක් විදියට කැපුවොත් පුතේ අපිට මුහුදු මට්ටමේ සීමාවෙ ඉඳන් අහාට එන්න හරියට ඔයාලා කන්දක් දිහා බලාගෙන හිටගත්තොත් කන්දේ පාවුල බිඳුව කියලා සැලකුවොත් කන්දේ ඉහළට යනකොට නැගගෙන යනකොට එක හරියකදී යම් මට්ටමක් තියෙනවා. තව තැනකදී තව වැඩි. ඉහළටම යනකොට තවත් වැඩි. අන්න ඒක තමයි උතනින් පේන්නේ. ඒ වගේ දෙයක් තමයි උතනින් කියන්නේ අපි. එහෙනම් පුතා දැන් තේරෙනවා උසින් වැඩිම වෙන්නේ මධ්‍යම කඳුකරය කියලා. හරි? ඊළඟ ප්‍රශ්නය. මම දැන් ජොයින් වුණේ සර් මොකද්ද කරන්නේ? පුතා මෙතන ඉඳන් කරගෙන යන්න මේ පරිසරය පොතේ හරි කමක් නැහැ මේ අංකේ දාලා මේ මම පෙන්නන ප්‍රශ්නෙට පිළිතුරේ අංකය පමණක් සටහන් කරන්න. අපි දැන් පරිසරයේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරගෙන යන්නේ. හරි. හරිනේ? ශ්‍රී ලංකාවේ පිහිටා ඇති කඳු පන්තියක් නොවන්නේ පුතේ දැන් නකල්ස් කියන්නේ අර දැන් මධ්‍යම කඳුකරේ පිහිටපු කඳු පන්තියක් ඔයාලගේ අත මිට මොලවාපුවාම බලන්නකෝ ඇඟිලි මිට මොලවපුවාම අර නකල්ස් කියන්නේ අපි අර ඇඟිලි නැමෙනකොට උඩින් ඔයාලගේ නිකන් උල්ලුල් හිටිනව නේද අතේ උඩින් බලන්නකෝ නමල ඉහළට නිකන් කඳු වගේ හිටිනව නේද හිටින්නේ නැද්ද දැක්කේ නැද්ද ඔව් අන්න එතන අන්න ඒ වගේ අර ඉහළට පිහිටලා තියෙනවා කඳු කිහිපයක්. ඒ නිසා ඒකට නකල්ස් කියලා කියන්නේ. නකල්ස් කඳු කියනවා අපි. ඒ කියන්නේ අර පිහිටීම මෙහෙම නිකන් අර ඔහොම වාගේ තියෙන හින්දා නකල්ස් කියන්නේ. එතකොට නමුණු කුල කන්ද පුතාලා දන්නවා ශ්‍රී ලංකාවේ කඳු ගැන ඉගෙන ගන්නකොට නමුණු කුල කියලා ඉගෙන ගත්තා. හැබැයි හිමාලයේ ශ්‍රී ලංකාවේ එකක් නෙමෙයි කියලා අපි දන්නවා. ඒ අනුව දැන් පිළිතුර කියන්න පුළුවන් හිමාලය කියලා. හිමාලය ඉන්දියාවට අයිති කන්දක්. පුතා දැන් උත්තරේ ලිව්වද? ඔව් සර් ලිව්වා. තුන්වෙනි උත්තරේ පිදුරු තරාගල. ඔව් ඒක අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ උසම කන්ද පිදුරු තලාගල කන්ද. මේක අයිති දිස්ත්‍රික්කයේ පුතාලට මතක ඇති අපේ මේ සාමාන්‍ය උසම කඳු පිහිටන්නේ මොන ඔව් මධ්‍යම පළාතේ නෝරෙලිය. හරි. ඒක නම් උත්තරේ දැන් ඉස්සරලා ප්‍රශ්නෙන් හම්බ වුණා. ලකුණු කරන්න ඇති. පිදුරු තලාගල කන්ද පිහිට ඇති දිස්ත්‍රික්කය වනුයේ ඔන්න ඒක දැන් කියවුණා අපිට නේද? නුවරඑළිය. හරි. ඊළඟ ප්‍රශ්නය 10. සර් චුට්ටක් ඉන්නකෝ සර්. ප්‍රශ්න ලියන්න එපා. අංකෙ විතරයි ලියන්නේ. ප්‍රශ්නෙවත් උත්තරවත් ලියන්න එපා. අංකෙ දැම්මා. ප්‍රශ්නාකේ 10 දැම්මා. උත්තරේ 1ද 2ද 3ද කියලා දැම්මා.
හරිද? sir ඉතින් හරි right. අපිට කියනවා පුතේ උස් කඳු වැටියක පිහිටි තැනිතලා භූමිය හඳුන්වන නාමය. මොකද්ද? හානුව right good. දැන් ඔයාලා ඔය බලන්න යනවා ඊටාම ප්‍රසිද්ධ සංචාරකයෝ ඉතා විශාල ප්‍රමාණයක් බලන්න යන සානුවක් තියෙනවා. මොකක්ද ඒ සානුව ලංකාවේ? ඔය අපි ගොඩක් දැන් ඉතින් යනවා අඩුයි. නමුත් ගොඩාක් වෙලාවට මේක බලන්න යනවා. හෝටන් තැන් very good. හෝටන් තැන දිනුද good. හෝටන් තැන කියන්නේ පුතේ සානුවක්. ඒ කියන්නේ අර කඳු අතර පිහිටපු තැනිතලා භූමි වලට තමයි ඔය සානුව කියලා කියන්නේ. හරි. සර් අද පේපර් එක සාකච්ඡා කරනව නේද? ඔක්තේ හරිද? හරි සර්. කඳුකර හරි, සර්. ප්‍රදේශයේ දැකිය හැකි ඊතා සෞන්දර්යාත්මක දෙයකි. මොකද උත්තරේ? දියැල්ල. ඔව්. කලපු තියෙන්නේ මුහුදනේ, දූපත් තියෙන්නේ මුහුදනේ, එහෙනම් දියැල්ලනේ. හරි. සර් යට උත්තරේ පේන්නේ පේන්නේ නැති පුතේ? අද පේනවා හොඳට පේනවා. කැලණි ගඟ 2 මහවැලි ගඟ 3 කළු ගඟ. හරි සර්. හරිද? හරි සර්. හරි සර්. සමනල අඩවියෙන් ඇරඹි බස්නාහිර පළාතෙන් මුහුද හා එක්වන ගංගාවක් නොවන්නේ කියලා අහන්නේ පුතේ. දැන් අපි දන්නවා සමනල මහවැලි කැලණි කළු වලවේ. එතකොට සමනල අඩවිය හැබැයි බස්නාහිර පළාතේ මුහුද හා එක් නොවන මහවැලි ගඟ ත්‍රිකුණාමලය. කැලණි ගඟ කොහෙන්ද? කොළඹ මෝදර ප්‍රදේශයෙන්. කොළඹ මෝදරින්. කළු ගඟ කළුතරින්. කළුතරින්. එතකොට දැන් උත්තරේ අහු වුණානේ. ඔව් ඔව් සර් සර්. මහවැලි ගඟ. මහවැලි ගඟ. ඔව් මහවැලි ගඟ මේකේ පිළි මහවැලි ගඟ. ඔව් මහවැලි ගඟ මේකේ උත්තරේ ලකුණු කරද්දි පුතේ පොඩ්ඩක් මාරු වෙලා තියෙන්නේ. එතකොට ඒකන ගංගාවක් නොවන්නේ බස් මේක බස්නාහිර කියන උත්තරේට මෙතන මේ වෙලා තියෙන්නේ මම ඒක හදන්නම්. ඒක පොඩ්ඩක් හදලා ඉන්නම් ඈ. මෙතන පුතේ ඒකේ උත්තරේ මාරු වෙලා තිබුණේ මේ කැලණි ගඟ බස්නාහිරින්. එතකොට කළු ගඟත් බස්නාහිරමයි. ඒ නිසා මහවැලි ගඟ ත්‍රිකුණාමලයේ නැගෙනහිර පළාත. ඒ නිසා අංක 2 පිළිතුර හරි. දකුණු පළාතේ මුහුද හා මුසු වන ගංගා දෙකක් වන්නේ right. හරිද? හරි සර්. හරි සර්.
හරි මොකද සර්. උත්තරේ? දකුණු පළාතේ මුහුද හා මුසුවන ගංගා තුන්වෙනි වලවේ ඔව් උත්තරේ. පළවේ ගින්ගඟ. ඔව් ගින්ගඟ කොහෙන්ද? ගාල්ලේ. අම්බලන් ගාල්ලෙන් වලවේ sorry වලවේ අම්බලන් තොට ගින්ගඟ ගාල්ල. ඔව් ගාල්ලේ ගින් තොට කියනවා අපි. ගින් තොට ගාල්ලේ ගින් තොටින් ගින්ගඟ වලවේ අම්බලන් තොට. right ඉවරයිද? ඔව් සර් ඉවරයි. right එතකොට අපිට කියනවා මෙහෙම ශ්‍රී ලංකාවේ වැඩිම භූමි ප්‍රමාණයක් හරහා ගමන් කරන ගංගාව වන්නේ පුතේ අපේ දිගම ගඟ මහවැලි ගඟනේ. එතකොට මහවැලි ගඟ තමයි වැඩිම භූමි ප්‍රමාණයක් ස්පර්ශ වෙන්නේ නේ. ඔයාලා දන්නවද මුහුදට ගලාගෙන යන ජල ධාරාවේ වැඩිම ජල ප්‍රමාණයක් ගෙනියන්නේ මොන ගඟද කියලා දන්නවද? කළු ගඟ. කළු ගඟ වික්ටෝරියා රන්දෙනිකල right ඔයගොල්ලෝ කියව ගන්න ප්‍රශ්නේ. හරිද? හරි සර්. වික්ටෝරියා රන්දෙනිකල ජලාශය ඉදිකර ඇත්තේ කුමන ගංගා ආශ්‍රිතවද? මොකද්ද? හිතා ගන්න බෑද? මහවැලි ගඟ. මහවැලි ගඟ නේද? ගොඩක් දේවල් ගොඩක් මේ ජලාශ මහවැලි ගඟ මුල් කරගෙන තමයි පුතේ ඉදි වෙලා තියෙන්නේ. හරි. බස්නාහිර පළාතෙන් මුහුදට වැටෙන ගංගා දෙකකි රයිට් පිළිතුරු ලියන්න. සර් කැලණි කළුවලවේ කළුගම උත්තර ලියන්න පුතේ. තාම ඇහුවේ නෑ. සර් ඔව්. සර් රන්දෙලිගල ජලාශය පිහිටලා තියෙන්නේ මොන දිස්ත්‍රික්කයද? රන්දෙලිගල ජලාශය පිහිටලා තියෙන දිස්ත්‍රික්කය මොකද සර්? රන්දෙනිගල ජලාශය රන්තඹේ අයිති වෙන්නේ පුතේ වික්ටෝරියා. ඒ කියන්නේ මෙහාටනේ අයිති වෙන්නේ නුවරඑළිය පුතේ. එතකොට හරි සර්. හරි සර් පිළිතුරු ලීවා. alright බලන්න බස්නාහිර පළාතෙන් මුහුදට වැටෙන ගංගා දෙකකි. දැන් බස්නාහිර පළාත කිව්වම පුතාලා දන්නා කොළඹ ගම්පහ කළුතර. එතකොට බලන්න බස්නාහිර පළාතෙන් මුහුදට වැටෙන බලන්න කළු ගින්. දැන් ගින් ගඟ ඉස්සලා කතා කරා. දකුණු පළාතේ පුතේ ගින්තොට බෑ එක. කැලණි දන්නවා
කළු ගඟ දන්නවා. දැන් මේ දෙකම බස්නාහිරනේ. ඒතර කැලණි ගඟයි වලවේ ගන්න බෑ නේද? වලවේ ගඟ දකුණු පළාතේ. දකුණු පළාතේ. ඒ නිසා පිළිතුරු අංක 2. සර් මගේ උත්තරේ හරියයි. හරිද පුතේ? හරි සර්. ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ඔව් අපේ රටේ උසම දිය ඇල්ල මොකද්ද පුතේ? ඔව් බඹරකන්ද දිය ඇල්ල තමයි උසම දිය ඇල්ල වෙන්නේ. බඹරකන්ද. හරි? ලියන්න. හරිද? හරියටනේ? ඔව්. පුතේ හෝටන් තැන්න ආශ්‍රිතව දැකිය හැකි දර්ශනීය දිය ඇල්ලක්. හෝටන් තැන්න එක කතා කරනකොට හෝටන් තැන්නේ බලන්න ගොඩක් අය යනවා. මේ හෝටන් තැන්නේ දර්ශනීය දිය ඇල්ලක් තියෙනවා. තාම ලස්සන එකක්. ඒකට කියනවා බේකර්ස් ඇල්ල. මේක සැමුවෙල් බේකර්ස් කියන සුදු ජාතිකයා තමයි එයාට තමයි මේක අපේ දැන් මුතුන් මිත්තෝ ඉඳලා ඒක අපේ රට සුද්දෝ අල්ලගත්තට පස්සේ ඉංග්‍රීසීන් අල්ලගත්තට පස්සේ 1815 ඉඳන් මේවා මේ මනුස්ස වාසයෙන් ගොඩාක් අයින් වෙනවා. එතකොට ඒ කියන්නේ මේ ප්‍රදේශවලට මිනිස්සු යන්නේ නැතුව ඔහොම ඉඳලා අවුරුදු ගාණක් තිබුණු මේ ඕක දියැල්ල මේ සැමුවෙල් බේකර්ස් කියන මේ සුදු ජාතික ඒ පුද්ගලයා මේක දකින්නවා. ඊටාම ලස්සන දියැලක් විදිහට එයාට ඒක හම්බ වෙනවා. ඒතකොට එයාගේ නමින් තමයි මේ බේකර්ස් කියන නම දාලා තියෙන්නේ. ඒ නිසා බේකර්ස් ඇල්ල කියනවා. ඊට කලින් අපේ රටේ හිටපු මිනිස්සු ඕක දකින්නේ නැති. නමුත් අර මෙයා ඒක ඉංග්‍රීසි පාලන සමයේක ඒ නිසා එයා ඒක හොයාගත්තා වගේ එයා දැකපු නිසා වගේ ඒක ඒ අදහසින් බේකර්ස් ඇල්ල කියලා ඒකට නම් කරලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය. සර් 18ට උත්තරේ කීයද? 18ට පුතේ අපි ගත්තේ මේ බේකර්ස් ඇල්ල තුන්වෙනි උත්තරේ වාගේ මතක. බේකර්ස් ඇල්ල තුන්වෙනි මේ සෝරි දෙවෙනි උත්තරේ පුතේ අංක 2 උත්තරේ මේ තියෙන්නේ. හරි සර්. 19 ඉවර කරන්න ලියලා බදුල්ල නගරයට ඉතා ආසන්න දිය ඇල්ල වන්නේ. පුතාලා දන්නා බදුල්ල ගියාපම සාමාන්‍යයෙන් ඔය චාරිකාවක් එහෙම ගියාපම අනිවාර්යෙන් යන තැනක් තමයි බදුල්ලේ. මොකද්ද? ඔය මුතියංගන දාගැබ එතකොට ඒත් එක්කම යන එකක් තමයි මොකද්ද? දුන්හිඳ දිය ඇල්ල. අර ඇතුළට යන්න තියෙනවානේ ඔයගොල්ලෝ ගිහින් ඇති. දැන් මතක නම් නැතුවත් ඇති සමහරට ගොඩ කාලෙකින් ගිහින් නැතුව ඇති. නමුත් ගියා නම් ඔයාලට මතක ඇති අර කැලේ වගේ අස්සෙන් යන්න තියෙනවා. එතකොට දෙපැත්තේ මිනිස්සු වෙලඳාම් කරනවා. නේද? එක එක විකුණනවා. ඉතින් එතෙන්ට ගිහිපම හරි ලස්සනට බලන්න පුළුවන් මේ දිය ඇල්ල. නේ? එතකොට ඔන්න දියලුම දුන්හිඳ ඩෙවෝන් කියලා දිය ඇලි තුනක් තියෙනවා. එහෙනම් බදුල්ලේ පිහිටලා තියෙන්නේ මෙතනින් දුන්හිඳ. ඒක දුම වගේ දුමාරයක් වගේ එතන පුතේ අර කඩා හැලෙනකොට විහිදෙන සියුම් ජල බින්දු නිසා තමයි දුන්හිඳ කියන නම හැවිලා තියෙන්නේ. දුම වගේ යන නිසා දුන්හිඳ ලස්සන.
හරිද? කැලණි ගඟ ආශ්‍රිතව විදුලි බලය නිපදවන මෙතන තියෙන මොකක්ද ඒ ස්ථානය? ඇබර්ඩීන්, ලක්ෂපාන, රම්බොඩ. ලක්ෂපාන මතක තියාගන්න පුතේ. ඔව්, කැලණි ගඟට සම්බන්ධ ලක්ෂපාන. මේ ප්‍රශ්නේ මේට කලින් විභාගයට අහපු ප්‍රශ්නයක්. හරිද? මොකක්ද උත්තරේ? සියමක ගංගා දක්වන්නේ නිල් පාටින්. ඔව්. හරි. ඊළඟ එක. දෙක මධ්‍යම කඳුකරේ පිහිට ඇති නගරයක් නොවන්නේ මධ්‍යම කඳුකරේ දැන් මහනුවර, නුවරඑළිය, මාතලේ අයිති වෙන්නේ. එතකොට මධ්‍යම පළාතට අයිති දිස්ත්‍රික්ක මං කීවේ මධ්‍යම කඳුකරේ කිව්වහම පුතේ දිස්ත්‍රික්ක වලට අදාළ මේ ප්‍රදේශ එක්ක පිහිටලා තියෙනවා මේ උස නේද? මධ්‍යම කඳුකරේ තියෙන ඒ ප්‍රදේශ සහ තව කොටස් තියෙනවා. එතකොට අපි ගත්තොත් මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය. දැන් ඒතර මහනුවරයි නුවරඑළියයි කොහොමත් අපි දන්නවා මධ්‍යම කඳුකරේ තියෙන්නේ. ත්‍රිකුණාමලයේ තියෙන්නේ මධ්‍යම කඳුකරේ නෙමෙයි, වෙරළබඩ තැන්නේ. එතකොට වෙරළබඩ තැන්න කියන්නේ මූදු මට්ටමේ ඉඳන් අර 0.30යි අතර කොටස. එතකොට මහනුවරයි නුවරඑළියයි කියන ඒවා තියෙන්නේ අර මීටර 300ට වැඩි කොටසේ. එහෙනම් පුතේ අපිට තේරෙනවා දැන් උත්තරේ අංක 3 කියලා. පැහැදිලිද? ඔව් සර්. හරි සර්. වෙරළාසන්න නගරය වන්නේ පුතේ දැන් කුරුණෑගල කිව්වහම අපිට වෙරළක් නැහැ. දඹුල්ල කිව්වහම වෙරළක් නැහැ. ගාල්ල කිව්වහම පුතලා දන්නවා ගාල්ල කියන්නේ ගාල්ල මාතර හම්බන්තොට ඒ දිස්ත්‍රික්ක තුනේම තියෙන වෙරළ පිහිටලා තියෙනවා. එතකොට එහෙනම් ගාල්ල කියලා අපිට තේරෙනවා. 24. හරිද? හරිද පුතේ? හරි සර්. හරි සර්. සිව්මහා ගංගා මුහුදට වැටෙන ස්ථානයක් නොවන්නේ අපි දන්නවා දැන් කොළඹ, අම්බලන්තොට, රත්නපුරය. දැන් සිව්මහා ගංගා හතර මතක් කරගන්නකෝ. මහවැලි, ත්‍රිකුණාමලය. නේද? සිව්මහා ගංගා මුහුදට වැටෙන ස්ථානයක් නොවන්නේ. කැලණි අපි දන්නා කොළඹ මෝදරින්. එහෙනම් කොළඹ තියෙනවා ස්ථානයක් නොවන්නේ කියලා අහනවා. එහෙනම් මහවැලි, කැලණි, කළු ගඟ කොහෙන්ද? කළුතරින්. බලවේ ගඟ අම්බලන් තොට. එතකොට මේ දෙකම ගන්න බෑ.
රත්නපුරයේ මුහුදු මේ පුතේ තියෙනවද මුහුදක් රත්නපුරේ මුහුදු හම්බ වෙනවද? සබරගමුව පළාත කෑගල්ල රත්නපුරය. එතකොට සබරගමු පළාත තියෙන්නේ පුතේ රට අභ්‍යන්තර කොටසට වෙන්න. එතකොට ඒක අයිති නෑ කඳුකර ප්‍රදේශ. හරි 25. හරිද? පස සෝදා යාම වළක්වා ගත හැකි ක්‍රමයක් වන්නේ ගස් කපා දැමීම, කඳුවල එළවලු වගා කිරීම, ගල් වැටි බැඳීම. තේරෙනව නේද? ගල් වැටි බැඳීම. අම්මා පස සෝදා යාම හඳුන්වන්නේ පාංශු සංරක්ෂණය, නාය යෑම, පාංශු කාදනය. පුතේ පාංශු සංරක්ෂණය කරනවා කියන්නේ පස හේදීම වළක්වන එක. නාය යෑම කියන එක මේ දවස්වල අහලා තියෙනවන තරම් කඳු කඩාගෙන යන එක. පාංශු කාදනය කියන්නේ මේ කාදනය වෙනවා කියන්නේ හේදිලා ගැලවිලා එහෙම යනවා කියන එක. මොනවා හරි හේදිලා යන්නත් පුළුවන්, උලඟට යන්නත් පුළුවන්, වෙනත් ක්‍රමයකට කිසියම් තැනකින් තව තැනකට පසය අයින් වෙන එක තමයි පාංශු කාදනය කියන්නේ. සංරක්ෂණය වෙනවා කියන්නේ ඉතා හොඳින් ආරක්ෂා වෙනවා කියන එක. එහෙනම් පස සෝදා යාම හඳුන්වන්නේ පාංශු කාදනය කියලා. හරි. පස සෝදා යාම නිසා සිදුවන හානියක් නොවන්නේ කියලා අහන පුතේ. මොකද්ද ඔයාලා ලියපු උත්තරේ? මිනිසුන් නවතන්නේ. පස සරුවීම. බලන්න පස සෝදා යාම නිසා සිදුවන හානියක් නොවන්නේ. පුතේ පස හොදාගෙන යන එකෙන් එහෙම හින්දා සිදුවන හානියක් නෙමෙයි කියලා කියන්නේ. පස මතු පිට සරු වීම, ගංගා පතුල ගොඩවීම, මිනිසුන් අවතැන් වීම. දැන් එතන චූටි ප්‍රශ්නයක් තියෙනවා නේද පුතේ? පොඩි ගැටලුවක් තියෙනවා. එහෙම එකක් ආවද ඔයාලට? ප්‍රශ්නේ පැටළුණාද? ඔව්. සර් උත්තර දෙකක් ගන්න පුළුවන්. ඒක මම චුට්ටක් ප්‍රශ්නේ ඒක වෙනස් කරලා දෙන්නම් ඈ. චුට්ටක් ඉන්න. හරි. පස සෝදා යාම නිසා සිදුවන හානියක් නොවන්නේ. හරි. ලකුණු කරාද පිළිතුර? ලකුණු කළා සර්. හරි. ඔව් මොකක්ද ඔයාලා ගත්ත උත්තරේ කියන්න බලන්න දැන්. මිනිසුන් අවතැන්වීම. මිනිසුන් අවතැන්වීම. මිනිසුන් අවතැන්වීම. දැන් මෙහෙම ගත්තොත් පුතේ පස සෝදා යාම නිසා සිදුවන හානි නෙමෙයි කියලානේ කියන්නේ. හානියක් නෙමෙයි. එතකොට ඔයාලා මතක ගන්න පස සෝදා යාම නිසා සිදුවන හානි මොනවද?
ඇයි ගෙවල් කඩාගෙන යන්නේ නැද්ද? ඔය මේ දවස්වල දැකලා නැද්ද ගෙවල් කඩාන ගිහින් තියෙනවා? යනවනේ. ඔව් ගෙවල් කඩාන. එතකොට මිනිස්සු අවතන් වෙන්නේ නැද්ද? අවතන් වෙනවා. අවතන් වෙනවා. ගංගාපතුල ගොඩ වෙන්නේ නැද්ද? පස හොදගෙන ගංගාවලට ගියාම ගොඩ වෙනවා නේද? ගංගාපතුල ගොඩ වෙනවා. ඔව් ගොඩ වෙනවා. එතකොට පුතේ ගංගාපතුල ගොඩ වීමයි මිනිසුන් අවතැන් වීමයි මේ දෙකම පස හොදගෙන යාම නිසා සිදුවන දේවල්. එතකොට සිදුවන හානිනේවා හානියක් නොවන්නේ මොකද්ද කියලා යහන්නේ. එතකොට නොවන දේ මොකද්ද? පස සරුවීම. පුතේ දැන් පස සෝදාගෙන යනකොට ඔව් අපි මතකද ඉගෙන ගත්තා හොදගෙන යන පසේ හොඳ සාරවත් ටික ගහගෙන යනවා. වැලි වගේ ටික ඉතුරු වෙනවා. එතකොට මතු පිටපස සරු වීම වෙනවද පස සෝදාගෙන යනකොට? නෑ සර්. ඔව් එහෙනම් හානියක් නොවන දේ පළවෙනි පිළිතුර නේද අපිට ගන්න වෙන්නේ? ඔව් සර්. ඔව් excuse me sir. සර් දැන් එතකොට ප්‍රශ්නයකදී පස සෝදා යාම කියලා හඳුන්වන්නේ අර නායයමක් වගේ අර ලොකු ආපදාවක් වෙන එකක්ද නැත්නම් පස හොදගෙන යනවා කියනකොට ඒක පුතේ දැන් චූටි දෙයක් කියන්නත් බෑ. ඒක දැන් මහා පරිමාණයෙන් වෙන්න පුළුවන්. වැස්සට මහ වැහි වැහැලා හොදගෙන යන එක වෙන්න පුළුවන්. එතන පස සෝදා යනවා කියන්නේ පාංශු කාදනය කියන අදහස. තේරුණාද? පාංශු කාදනය කියන අදහස. ඒක පාංශු කාදනය කියන එක සුළු වශයෙන් වෙන්නත් පුළුවන්, මහ පරිමාණයෙන් වෙන්නත් පුළුවන්. එතකොට පොදුවේ පාංශු කාදනය කියන අදහසින් ගන්න පුතේ එතන. පැහැදිලි නේද එතකොට? ඔව්. ඔව්. හරි. දැන් හරිනේ 28. පස සෝදා යාමට බලපාන හේතුවක් නොවන්නේ මින් කුමක්ද? හේතුවක් නොවන එක අහන්නේ පුතේ. පස සෝදා යාමට බලපාන හේතුවක් නෙමෙයි. මොකද්ද? වර්ෂාව. පුතාලා දන්නවා වැස්සාම පස සෝදගෙන යනවා. වන ආවරණ. වන කියන්නේ කැලෑ. කැලෑ ආවරණ කැලෑ හදපුවාම කැලෑ ඇති කරපුවාම ගස්වැල් හිටවපුවාම පොළොවට වැටෙන ජල ප්‍රමාණය පාලනය වෙලා තමයි වේගය පාලනය වෙලා තමයි පොළොවට වැටෙන්නේ. ඒතකොට සෝදා යාමේ වේගය අඩු වෙනවා. එතකොට හැබැයි මේ ගස්වැල් හිටවපුවාම පස සෝදා යාම අඩු වෙනවා තවත් විදියකින්. මොකද ඒ වගේ මුල් පොළොව හොඳට ශක්තිමත්ව පස් එක්ක අල්ල ගන්නවා. ඒතකොට පස් ගලාගෙන යාම ගැලවිලා යාම අඩු වෙනවා. එහෙනම් වනාවරණය ගන්න බැහැනේ. මිනිස් ක්‍රියාකාරකම් මිනිස්සු විවිධ ක්‍රියාකාරකම් කරනවා. වගා බිම් හදනවා, ගෙවල් හදනවා, ලිං කපනවා, කානු කපනවා. එතකොට ගොවි බිම් ඇති කරනවා. මේ හැම එකෙම එතකොට පස සෝදා යාමට බලපානවා නේ. එහෙනම් වන වගා වගේ දේවල් හැර අනිත් එක එතකොට ඒකට ගන්න බෑ. එහෙනම් පුතේ වන ආවරණය කියන්නේ කැලෑ ආවරණය කරනවා කියන එක. කැලෑ හදනවා කියන එක තමයි වන ආවරණය. වන කියන්නේ කැලේ. හරිනේ? ඊළඟ ප්‍රශ්න. ඔව්. හරි සර්. මේ ප්‍රශ්නය අපි සම්බන්ධ කරනවා තව අපේ ගෙවත්ත පාඩමට. සර් මේක ප්‍රශ්නේ කීයක් තියනවද? 30ක් එහෙනම් ලියලා නතර කරමු. හරි. ඇද්ද කාලය? ඇති සර්. හරි. වගාවට සුදුසු සරුපසක ලක්ෂණයක් වන්නේ සරුපසක ලක්ෂණ ඉගෙන ගත්ත පුතේ ඔයාලා. ගල් මුල් සහිත පසක් වීම, ගැඩවිලි පණුවන් වැනි පාංශු ජීවීන් සිටින පසක් වීම, පසේ වැලි ගතිය අධික වීම. පුතේ දැන් සරුපසක ලක්ෂණයක් තමයි පාංශු ජීවීන් ඉන්න එක කියලා අපි ඉගෙන ගත්තා. මොකද්ද ක්‍රියාකාරකම? කොම්පෝස්ට් සහිත තැනක ගෙදර සාමාන්‍යයෙන් කොම්පෝස්ට් තියෙන වලකින් ඔයාලට පස් සාම්පලයක් අරන් බලන්න කිව්වා. අපි එහෙම නැතුව හොදගෙන ගියපු වැලි සහිත තැනකින් බලන්න කිව්වා. සාම්පල් දෙක නිරීක්ෂණය කරනකොට පණුවෝ ගැඩවිලෝ වගේ උන් දැක්කේ මේ කොම්පෝස්ට් වලකින් ගත්තේ වගේ. හැබැයි අර අනිත් තැන් වලින් ඔයාලා ගත්තාම වැලි, ගල් කැට මේ ඒ වගේ දේවල් දැක්කේ. එහෙනම් මේකේ පිළිතුර අංක 2.
මේක පසුගිය වර්ෂයක අහපු ප්‍රශ්නයක්. හරිද? ඇති නේද? උත්තරය ලකුණු කරන්න. කරා සර්. පූර්ණ චන්ද්‍රයා දැකිය හැකි දවසක් වන්නේ පුතාලා දැන් එකපාරටම උත්තරේ ගහන්න නැති මේක ඒ අවුරුද්ද මට හරියටම අවුරුද්ද නම් මොකද්ද කියලා මතක නැහැ. මේ ප්‍රශ්නේ ඒ අවුරුද්දේ ළමයි ලිව්වේ පුරපසළොස්වක පොහොය දිනකදීය කියලා. හරිද? හැබැයි ඔව් ඒ අවුරුද්දේ ඔව් පුරපසළොස්වක දිනට පෙර දිනද පුරපසළොස්වක දිනට පසු දිනද මොකද උත්තරේ වෙන්න ඕන? හරි මේක. හරි මේක තමයි පසළොස්වක දවසක පහුවදා පසු දින. හැබැයි මේ අවුරුද්දේ මතක තියාගන්න මේ අවුරුද්දේ ඔය පළවෙනි උත්තරේටයි තුන්වෙනි උත්තරේටයි දෙකටම ලකුණු දුන්නා. හේතුව තමයි සාමාන්‍යයෙන් ළමයා මේක ඉගෙනගෙන හිටියේ නෑ ඔන්න ඔය සංකීර්ණ සංකල්පය. ඒක ළමයා දැනගෙන හිටියේ නෑ. දැන් ඔයාලා දන්නේ මොකද පහුගිය පේපර් එකට ආපු හින්දා ඔක කවුරු අපි කියනවා, තව අය කියනවා, තව ගුරුවරු කියනවා. ඉතින් එහෙම ඒ නිසා ඒක ඔයාලට දැන් ඒක පුරුදුයි. ඒ ප්‍රශ්නයක් අලුත් ප්‍රශ්නයක් ආවහම ඒක ඊළඟට ඒක සාමාන්‍යකරණය වෙනවා. දැන් මේ ප්‍රශ්නේ නැවත ඇහුවොත් පළවෙනි උත්තරේට ලකුණු ලැබෙන්නේ නැහැ. දැන් ඇහුවොත්. මොකද මේක පෙර සම්බන්ධ ප්‍රශ්නයක්. ඒතකොට ඕක දැන් ළමයි අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න 15 අපි සාමාන්‍යයෙන් අපි පිරුණු හඳ තියෙන්නේ 15ක කියන එක තමයි අපි අහලා තියෙන්නේ දන්නේ. නමුත් අර හඳේ වක ප්‍රමාණ සම්පූර්ණ වෙන්නකොට පූර්ණ වෙන්නේ හරියටම 15ක දවසට පහුවදාට. එතකොට තමයි පූර්ණ චන්ද්‍රයා ඒ කියන්නේ අර සම්පූර්ණම අර වක කොටස් සම්පූර්ණ වෙලා රවුම හැදෙන්නේ. ඒ නිසා මතක තියාගන්න පුරපසළොස්වක දිනට පසු දින තමයි වඩාත්ම නිවැරදි පිළිතුර. හැබැයි ඒ අවුරුද්දේ නම් උත්තර පළවෙනි එකටයි තුන්වෙනි එකටයි දෙකටම දුන්නා. මොකද එහෙම කරන්නේ ඒ වෙනකොට කිසිම පාසලක හෝ කොහෙවත් මේ ප්‍රශ්නෙට මෙහෙම උත්තරයක් ගන්න ළමයින්ට කියලා දීලා දුන්නේ නැහැ. ඒ මොකද ඒ වගේ ඒවා සිග සංකීර්ණයි ඒවා උගන්වන්නේ නැහැ. නමුත් එවැනි ප්‍රශ්නයක් දාපුවාම ළමයාට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා. ඒකට තමයි අර මේ ප්‍රශ්නෙට පළවෙනි එකට ලකුණු දුන්නේ. ඒතකොට ඒවා වෙනවා ඈ. ඒක ඇත්තටම වැරදි මේ ප්‍රශ්නේ දාපේකේ අවුරුද්දේ. එහෙනම් ළමයින්ට උගන්වන්න සිලබස් එකට තියෙන්න ඕනේ. එහෙම තිබුණේ නැහැ. රයිට් 31. ඇති පුතේ 30ක් ඇති. හරි. අපි 30න් අද නතර කරමු. බලන්න පුතාලගේ 30න් ලකුණු කීයද කියලා. හංසනගේ 30 මම ප්‍රශ්න 7ට එනකම් විතරයි කරේ. එතකොට කමක් නැහැ පුතේ. කමක් නැහැ. ඔයාට මම ඕනනම් මේක රෙකෝඩින් එක දාන්නම් හෙට දිහාට. ඒකේ රෙකෝඩින් එකෙන් චුට්ටක් බලන්න මුල් ප්‍රශ්න ටික පුතා ඈ. හරිද පුතේ? එහෙම කරන්න. දැන් ඔව් ඔක්කොම ලියපු අය මට චුට්ටක් ලකුණු නමත් එක්ක කියන්නකෝ. හා හංසනගේ 30 සචානත් 28යි සෝමෙත් 27යි. සතන් ෂෙයා කරලා තියෙන්නේ. දැන් පුතේ මේ මෙතන මේ තියෙන්නේ රුසියාව රෂ්‍යා කියලා. එතකොට මෙන්න මේක තමයි රුසියාව වෙන්නේ. එතකොට මේ කොටස ආසියාවට තමයි අයිති වෙන්නේ. මේ ආසියාව දෙකට බෙදෙනවා. උතුරු ආසියාව සහ මේ දකුණු ආසියාව. අතර අපේ රටවල් දකුණු ආසියාතික රටවල් විදිහට තමයි පුතේ හඳුන්වන්නේ. පැහැදිලි නේද? එතකොට මේ කොටස් ඔව්. එතකොට පහළ කොටස දකුණු ආසියාතික රටවල් විදිහට සලකන්නේ. එතකොට මේක රුසියාව මෙන්න මේ කොටස. පුතාට පැහැදිලිද දැන් ඔයාගේ ප්‍රශ්නට පිළිතුර? ඔව් සර්. එතකොට මේ තියෙන්නේ පැසිෆික් සාගරය මෙන්න මෙතන. උතුරු පැසිෆික් සාගරය, දකුණු පැසිෆික් සාගරය කියලා. ඒකෙත් අර උතුර දකුණ අනුව කොටස් දෙකක් වර්ග වෙනවා. ඇට්ලාන්ටික් සාගරය,
ඒකෙත් උතුරු පැත්ත උතුර දකුණු පැත්ත දකුණු කියලා හඳුන්වනවා. ඉතින් ඒවා ඔයාලට එච්චර අදාළ නැහැ. ඒතොර මේ අපේ ශ්‍රී ලංකාව මේ කොටස මේ චූටිය තියෙන මෙතන මෙහෙ ඉන්දියන් සාගරය. මේ තියෙන ඉන්දියන් ඕෂන් කියලා. හරිද? ඊට පස්සේ පැසිෆික් සාගරය මේ කොටස මොකද සම්බන්ධ වෙනවනේ මේක මේ ලෝක ගෝලෙන්නේ. දැන් මේක රවුම් වෙනවනේ. මේ කොටස අනිත් පැත්තෙන් මෙහෙම කැරකෙනවනේ. එතකොට පැසිෆික් සාගරය තේරුණා නේද කියන එක පුතේ? දැන් මේක සිටියම දිගෑරලානේ තියෙන්නේ. මේක රවුමනේ ලෝකේ ගෝලයක්නේ. ඒතර මේක අනිත් පැත්තෙන් ඇවිල්ලා මෙතෙන්ට. ඒ නිසා මේක පැසිෆික් සාගරයෙන් තමයි මේ පැත්තේ තියෙන්නේ. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. එතකොට මේ ලෝක ගෝලයේ පුතේ මේ උඩ රටවල් වලට මේ උඩ හරියට හරිම සීතලයි. ඇයි එහෙම වෙන්නේ? ඉරේලිය ලැබෙන්නේ නැති නිසා. ආට පුතේ ඉරේලිය ලැබෙන්නේ නැහැ. ඒ ඉරේලිය ලැබෙන්නේ නැත්තේ දැන් ඔයාලා දන්නවා මේක රවුම් වස්තුවක්. ඒ නිසා සූර්යාලෝකයේ ලැබෙනකොට සූර්යාලෝකයේ එහාට ගමන් කරන්නේ අර අපි දොඩම් ගෙඩියක් හරි බෝලයක් හරි අරගෙන ටෝච් එකක් ගහපුවාම රෑ ලයිට් ටික නිවලා බලන්න දොඩම් ගෙඩියේ ඉහළටත් පහළටත් නැත්නම් බෝලයේ ඉහළටත් පහළටත් පුතේ වදින්නේ නැහැ ආලෝකය. ඒ නිසායි එහෙම වෙන්නේ. එතකොට මේ මෙන්න මේක වාගෙන දැන් ලෝක ගෝලය. එතකොට මෙහෙම ආලෝකයේ සූර්යාගේ කිරණ මෙහෙම එනකොට මේ උඩට යන කිරණ ප්‍රමාණය අඩු නිසා එහි උෂ්ණත්වය අඩුයි. ඒ නිසා මොකද වෙන්නේ? හිම මිදෙනවා. එතකොට එහි අපට ජීවත් වීමට සුදුසු වාතාවරණයක් නැහැ. ඒකයි එතන එහෙම වෙන්නේ. හරි නේද? ඒ ටික නේද ඇහුවේ? දැන් හරිනේ මේකත් එක්ක පැහැදිලි ඇති පුතාලට. තේරුණා? හා? තේරුණා සර්. හරි. හොඳයි. පුතේ දැන් අපි පොඩි ඉන්ටර්වල් එකක් ගමු 7යි 5යි 7යි 6යි කියමු. එතකොට 7යි 11ට. හරි සර්. හරි සර්. දෙන්න.